මේ තා ප්‍රශ්නයක් තියෙනවා මේ පිරිත් දේශනාවක් කරන විට පිළිපැදිය යුතු වත් පිළිවෙත් මොනවද කියලා මේ අහන ප්‍රශ්නයක්. මේක අපි ඔය ඉතිසලත් විග්‍රහ කරලා තියෙනවා මේ දේශනා කරන පින්වත් පිරිසට. මේකෙදි දැකිය යුතු දෙයක් තියෙනවා උපමාවක් වශයෙන් මම විග්‍රහ කරලා ඔය ඉතිසලත් දීලා තියෙනවා. මේ පිරිත් දේශනාවල හුඟා දුරට තියෙන්නේ තුන්රන් ගුණයේ ශාන්තියෙන් යම් යම් අවස්ථාවල තහංචි බනවනවා. ඒ සත්‍ය බලයෙන් සිත මාර්ගයක් දෙනවා. අනික් බල දෙවෙනි කරලා. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු. ඒ සත්‍යයෙන් සේතක් වෙන්න නම් ඊට විරුද්ධව තියෙන බලවේග මැඩපවතින්න ඕනේ. ඒ වගේම අතෝ පිසක්කච්ච සුනන්තු භාසිතං මම මේ කියන වචනේ මනසේ අහන්න මෙන්න මෙහෙම නියෝග මේ පිළිත් සූත්‍රවල තියෙනවා කියවෙනවා. දැන් යම් කිසි කෙනෙක් විධානයක් කරනකොට අනපනත් පනවනකොට ඒවා පිළිගන්න නම් ඒ පුද්ගලයා විශේෂ තැනක ඉන්න ඕනේ. එයා පහත් තැනක ඉඳගෙන එයා පනවන්න ගිය පහත් තැන කියන්නේ මේ උසකින් පහතකින් නෙමෙයි මේ කියන්නේ. ගුණ ධර්ම වලින් විශේෂත්වයන් තියෙනවා. එවන් පහත් යන ඉන්න අය ඉන්නවා. සම්මතයෙන් විශේෂයෙන් ඔය අමනුෂ්‍ය සම්මතයට ගරු කරනවා නිඳා කරනවා මේ දෙකේමත් ඉන්නවා. දේවතාවොත් එහෙමයි. යම් කිසි කෙනෙක් බුදුන් දේශනාවේ නියෝගයක් අරගෙන ඒ බුද්ධ ආඥා කියවනවා පනවනවා. කවුද පනවන්නේ? අර අමනුෂ්‍ය ඔකට කන්දිහා ඉන්නවා. කවුද කියන එක නා අන්නතර ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් රාජ්‍ය නීතියක් පනවලා තියෙනවා. ඒ වගේම ඒ ගමේ පොලිස් ස්ථානීය ස්ථානාධිපති එනවා. ඇවිදලා නීතිය කියනවා මිනිසුන්ට. මේ වැරදි වැඩ කරන්න එපා. කරලා අහු වෙන්න එපා. මෙහෙමත් කියන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් ගමේ කුලී කරන මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහත් ඇදින් පිරිසක් ළඟට ඇදිලා. කසිප් කළා එහෙම අහු වෙන්න එපා මට. කිව්වොත් මොකක් කරයිද? ඒ වෙලෙම කණ්ඩ ගහලා වන්නනවා. තෝ කවුද? බිල්ලෙන් අල්ලා හොල්ලා විහි කරන්න පුළුවන්. ඒ මොකද පිළිගැනීමට සුදුසුව ඉන්නවා. එයාට යටත් වෙනවා. කියන එක අහනවා. පිළිගැනීමට සුදුසු දැන ඉන්නවා. නුසුදුසු තැන්වල ඉඳලා කියනවා. කියනකොට අර ගස්කිරි කරකලා ඉන්න මිනිහා නියෝග කරන්න ගියා වගේ. ගලපන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා තමයි අලුත් අරමින් ඒ පිරිත් කියන කෙනා සම්මතයේ තුල භික්ෂුවක් භික්ෂුණියක් ප්‍රධානයි. උපාසක උපාසිකාවොත් ඒකට ගැලපෙනවා. හැබැයි ඒ සම්මතයේ ඉන්න උපාසක උපාසිකාවෝ එනම් පිරිත් කියනකොට ඒ කියන වරුව හරි යම් කිසි එතෙන්ට අවශ්‍ය කරන වදක පිළිටන්න ඕනේ. ඇඳුමේ වෙනසක් තියෙන්න ඕනේ. අර උතුරු සළුව තියෙන්න ඕනේ. ඒ උතුරු සළුව දරලා අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදේ මුල් කරගත්ත එබඳු වන්නා ශික්ෂාවක පිළිටන්න ඕනේ. ඒ වතක පිළිටනවා ඉස්සෙල්ලා. ඒ වතක පිළිටවපුවාම උපාසකයෙක් නේද උපාසිකාවක් නේද නැත්නම් භික්ෂුවක් නේද භික්ෂුණියක් නේද කියන්නේ කියලා. අන්නේ සම්මතේ එනවා අර අහන මනුෂ්‍ය කොටස් වලට. ඒ හතර පිරිසම නිල වශයෙන් තෝරාපත් වුණ පිරිසක් වාගේ. ඒ අය කියනවා අහක දාන්න නැතුව අහන්න කැමති.
අපි ඊට වඩා ඒ අඳුම නැතුව අපිට ඊට වඩා ಗುಣ තියෙනවා ආදී වශයෙන් විවිධ තර්කවාද අරගෙන ඒ සම්මතයෙන් නොපීඩා දීලා කියන්න පුළුවන්. ඒක හරියන්නේ නැහැ පුද්ගලික ගුණ වෙනයි. ඔය බුද්ධාඥා ආදී පනවන්න ඊට අවශ්‍ය වන්නා වූ ඒ සම්මත තියෙනවා. ඒ සම්මත වලට අනුකූලව නෑ පනවන්න. සියල්ලන්ට මේව කරන්න බෑ අයිති නෑ. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට හිමි සම්මත ක්‍රමයක් තියෙනවා. ඊට පනවන්න පුළුවන් දෙයක් තියෙනවා. පනවන්න පුළුවන් දඬුවම් තියෙනවා. භික්ෂු පිරිස අතරේ. හැබැයි සාමණේරයන් වහන්සේට ඒ හිමිකම නැහැ. පිරිත් කීම ආදීදී යම් කිසි මේ බාහිර ජනයාට එවනු දහම් පණිවිඩ සම්මත කරන්න පනවන්න බලයක් තියෙනවා. ඒ වුණාට උපසම්පදා භික්ෂුන්ට උපදෙස් දෙන්න බලයක් නැහැ. අන්න ඒ වගේ සම්මතවල හැටි. ඒසයි යම් කෙනෙක් මේ ගිහි පිරිත් කියලා කිව්වත් ඒ අදහදාය තියෙන වචනයක්. ගිහි පැවිදි දෙපාර්ශ්වයක් වශයෙන් මේ ශාසනයේ හිටියත් එයාට කියන්නේ ගිහිව පැවිද්දෝ කියන වචෙන්ට වැඩියේ සිව් පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අන්නේ සිව් පිරිසට අයිති අය අර උපාසක මහත්තයා කියලා සම්මතය තුල කියනවා නම් සුදු අතකින් යන සුදු සාටකයක් ඇඳලා ඉන්න සිල් සමාදන් ඉලා ඉඳලා අපි උපාසක මහත්තයා කියනවා. එන ඊට ගැළපෙන කෙනාටත් උපාසක මහත්තයා කියනවා. එදිනදා ජීවිතේ එහෙම කෙනෙක් වශයෙන් ගත කරනවා නම් ඉතින් අන්න ඒ වගේ හිමිකමක් තියෙනවා. නමුත් අපි උනාට ඊට වඩා යම් දේශකයන් වහන්සේ නමක් හිටියත් ඒ ගිහි වතකින් පේන්නේ ඉන්නකොට කලිසමක් ඇඳලා එහෙම ඉන්නවා නම් අර බටහිර පන්නේ ඇඳුමක් ඇඳලා ඉන්නවා නම් අපි අර වචන කියන්නේ නිකන් හිතෙන්නේ නැහැ. ඒ සම්මතිය දෙන්න හිතෙන්නේත් නැහැ. භාවිතාවට එන්නේත් නැහැ. නිකම් මහත්ය කියලා කතා කරන්න පුළුවන්. අර උපාසක මහත්ය කියලා කියන කතාව දාන්න කියන්න බැරි වෙනවා. ඊට ගැළපෙන දෙන්නට අවශ්‍ය කරුණු තියෙන්න ඕනේ. ඒ වගේ මේ පිරිතක් කියනකොට නම් ඔය සිව් පිරිසට හිමි වෙන සම්මතයක ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එයාට ඒ සම්මත තිබුණා. සමහර උපාසක මහත්තුරුන්ගේ විවිධ නිහතමානී ගුණ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා තව භික්ෂුන් වහන්සේලා අතරේ. එක්තරා ගෘහපති කියලා හිටන් කියන්නේ හඳුන්වන්නේ ඒ ගෘහපතියේ එයාගේ තියෙන උපාසක ගුණ භික්ෂුන් වහන්සේලාට කියපු වෙලාවක එක භික්ෂුන් වහන්සේ නමක් ඒ උපාසක මහත්මයා හම්බෙලා ඒ ටික කියනවා. බුදු පියාණන් වහන්සේ ඔබ ගැන මෙන්න මෙහෙම ගුණ කිව්වනි. එතකොට ඒ උපාසක මහත්තයා අහනවා ස්වාමීනි එතන සුදුවත් ඇඳගත්ත ගිහි පිරිසේම තව හිටියද? නෑ කවුරුවත් හිටියේ නෑ. එහෙනම් බොහොම හොඳයිනේ. සතුටුනා එහෙම කියනකොට. මොකද ඒ උපාසකතුමා කැමති නෑ ගිහියන් අතර තමන්ගේ ගුණ වර්ණාවක් කියනවට. ඒකේ අල්පේච්ඡ ගුණයක හැටි. තමන් ගුණෝතේ කියලා විශේෂයෙන් කැපිලා පේන්න කැමති නෑ. ඒකත් එක්තරා ගුණයක හැටි. අන්න ඒ වගේ. ඒ බඳු ඒ ස්වභාවයක් තියෙනවා ලෝකේ අර සිව් පිරිස අතරේ. ඒ සිව් පිරිස නමුත් ඒ උපාසකවරුන් එද කියනකොට ඒ උපාසකතුන් මහාන සුදුවත් ඇඳගත්ත ගිහියා එතන හිටියද කියලා. මොකද උපාසක උපාසිකාව බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ ඉදත් ගියේ සුදු අතක් ඇඳලා. ගැලපෙන ඇඳුමක් ඇඳලා. නිතර හිටපු උපාසක මව්වරු හිටියෙත් සුදු අතකින් සැරසිලා පන්සල් ගියත් ඉන්නේ එහෙමයි. සංවරයි. එහෙම ගුණ ධර්ම ඇතුව. ඒ වගේම උපාසක පිරිසිතියෙත් එහෙමයි.
අන්න ඒක තමයි කිව්වෙතකොට මේ සුදු අතක තියෙන විශේෂත්වයක් තියෙනවා. උපාසක උපාසිකාවන්ට. අන්නේ සම්මතියක් තියෙන කෙනෙක් යම් කිසි බුද්ධ ආඥාවක් කියන්න පටන් ගත්තොත් අර අමනුෂ්‍ය ලෝකේ ඉන්න අයට ඇහෙන්න හරි. කවුද කියන්නේ? ආර උපාසක මහත්තයා නේද? එහෙනම් කලබල කරන්නේ නැහැ. පිළිගන්නවා. ඔය පුද්ගලයා අපි නම් දන්නේ නැහැ කවුද කියලා. ඔය අද තමයි කියවන ඔය ඇහෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවල පිළිගන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා මේ පිරිත් කියනකොට විශේෂයෙන්ම ඔය සම්මතයක පිළිටන්න ඕන කියලා අවසන් වෙනකන් හරි. එතනයි හිමිකම ලැබෙනවා. ඒ වෙනස දකින්න ඕනේ. නිල ඇඳුමයි සිවිල් ඇඳුමයි කියන්නේ දෙකක්. හමුදාවේ හරි පොලිසිය හරි ඉන්න කෙනෙක්ගේ නිල ඇඳුමෙන් එනකොට 아무තු තේජසක් තියෙනවා. සිවිල් පිටින් ගිය සාමාන්‍ය ඇඳුමකින් එනකොට ඒ තේජස පේන්නේ නැහැ. ඒකේ වෙනසක් තියෙනවා. මෙන්න මෙයාගේ මේ සාසනික නිල ඇඳුමක් තියෙනවා. භික්ෂු භික්ෂුණීන්ට සිවුරක්. උපාසක උපාසිකාවන්ට සාටකයක්. අන්න ඒක තියෙන්න ඕනේ. ඒක මූලිකව මේ පිළිත් කියනකොට දැනගත යුතු විශේෂ කරුණක්. එහෙම නැත්නම් අර අමනුෂ්‍ය විවිධාකාර උපද්‍රව කරන්න පුළුවන්. මේ පැරණි කතාවක් තියෙනවා. එක්තරා කුෂ්ඨ රෝගයක් හැදිච්ච හිඟන්නෙක් හිටියා. මේ කුෂ්ඨ රෝගයේ තියෙන හිඟන්න කවුරුවත් පිළිගන්නේ නැහැ. කරව පිනකුත් නැහැ. ඒත් එක අවස්ථාවක සෙනග රැස් වෙලා ඉන්න වෙලාවක කන්න බොන්න දෙයක්වත් සපයා ගන්න බැරි වෙන එකක් නැහැ. එතෙන්ද ගියොත් කියලා ගියා එහෙම දැනකට. අදත් ඒ තැන් වලින් මොනවා හරි යාචකින්ද හම්බ වෙනවා. බලනකොට බුදුරජාණන් වහන්සේ පැමිණිලා හිටපු වෙලාවක් ධර්ම දේශනාවකුත් තියෙනවා. අර හිඟල මිනිස්සයා මොකද කරන්නේ? කෑම හොය ඉන්නවට වැඩිය මෙච්චර කල් ඇහුවේ නේ බණක්වත් අහන එක වටිනවද කියලා. පැත්ත වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දුන්නා. උන්වහන්සේ දන්නවා හේතු ආසනාවන්ත හිඟන්නා වුණත් ගැළපෙන ධර්මයක් දේශනා කරනකොට ඒ බණහර සෝවාන් ඵලෙ විහිදියා. අර හිඟන්න මැරිලා ගිහිලා තවුතිසා දෙව්ලොව දෙවියෙක් වෙලා උපන්නා. අනිත් දෙවිවරුන්ට වඩා ආයුෂේ වර්ණයෙන් සැපයෙන් බලයෙන් නුවණින් 10 ගුණයක් බබලනවා. විශේෂයක් ලැබලා. අර තිබිච්ච කුෂ්ඨ ලාංඡනයක්වත් නැහැ. බොහොම ලක්ෂණයි. කවුද මේ අපි ඉක්මවාගේ දේවතාවා කියලා. අනිත් දෙවිවරු බලනකොට දැක්කාල කුෂ්ඨ රෝගයක් හැදිලා හිටව හිඟන්නා නේද මේ? බයින්ද පටන් ගත්තා, දොස් කියන්න පටන් ගත්තා. මේක කවුද පිළිගන්නේ? මේක පින් දහම් කරලා ආපු එකෙක් නෙමෙයි. කොහොම මෙහාට ආවද දන්නේ නැහැ. අර කුෂ්ඨ හැදිලා හිටව හිඟන්නා නේද මේක? මනුස්ස ලෝකේ ඔක හිටපු වෙදී අපි දන්නේ නැද්ද? මෙහෙම කිය නිඳා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍ර අර හිටපු දේවතාවෝ ඔක්කොම එක්රැස් කරලා විශේෂ ධර්මයක් විග්‍රහ කළා. අබුද්ධෝත්පාද කාලික විශාල පින්දහම් කරලා බොහොම උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කරලා මෙතෙන්ට එන්න ඕනේ. එහෙම පිනකින්. නමුත් ලෞතර බුදුරන් වහන්සේ ලෝක පහළ වෙලා ඉන්න වෙලාවක දැක චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඒ විලාවට ඇති වෙන පින අර අබුද්ධෝත්පාද කාලේ කළා මහා පින්වල විශාල බලයක් තියෙනවා. මහා වාසනාවක් ඒ ලබන්නේ. එදා මේ දේවතාවා ඒ මහා වාසනාව ලැබුව කෙනෙක් තථාගතයන් වහන්සේ දැක චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ධර්මාවබෝධයක් ලැබු කෙනෙක් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. ඒ විස්තර කරලා පස්සේ තමයි දේවතාවෝ
අපහාසෙ නැවැත්තුවේ. දැන් මොකද මෙහෙම දේවල් පෙන්වන්නේ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ඉඳලා මේ පිරිත් කියන්නේ යනකොට ඔය වෙනස එනවා. ඒ ඊවල වල ඉන්න අමනුෂ්‍යයින්ටත් ඔය අහිනවා, පේනවා, දකින්නවා. දකින්නකොට මේ කියන්නේ කවුද කියලා විමර්ශනය කරනකොට අර හිමිකම නිලැඳුව නැත්නම් ඒ සම්මතේ නැත්නම් එයයි පිළිගන්නේ සමාජලට නොඑක් අයිතුකම් කරන්න පුළුවන්. ඒතර කරදර එන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිළිත් කියන අය ඒ ගති ලක්ෂණ ඒ කියනා වූ නියම පිළිසල අයිති උපාසක උපාසිකාවන් වශයෙන් හැඩ ගැහෙන්න ඕනේ. හැඩ ගැහිලා සුද්ධ පවිත්‍රව ශික්ෂා සමාදානයක පිළිතලා ක්‍රමානුකූලව පිළිත් කියන්න ඕනේ. එහෙම කියන එක තමයි හුඟක් වැදගත් වෙන්නේ. ඉතින් ඒක හරියට කරනවා නම් මේ අහලක් තියෙන මේ ලිපි අහලක් තියෙන මේ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් දෙන්න. භික්ෂුන් වහන්සේලා කියන පිරිතද වැඩි බලවත් ආදී වශයෙන්. ඉන් භික්ෂුන් වහන්සේ නමගේ පිරිතක් විශේෂයෙන් බලවත් වෙනවා. මොකද මේ සම්මතයේ උපාසක උපාසිකාවන්ගේ සම්මතයේ ඉක්මවපු එකක්. ඒ සම්මතය තුළ තව යහපත් ගුණ ධර්මයන්ගෙන් උපරිම නම් ඒක විශාල බලයක් එනවා. සීලවන්ත ගුණවන්තකමේ මේ භික්ෂුන් වහන්සේ ඉහළ ධර්මයටත් ඒ බලය තව වැඩි. හැබැයි සම්මතයට පහර ගහන්න අමාරු යර අමනුෂ්‍යයින්ට. අපි දන්න සිද්ධියක් තියෙනවා එක්තරා අමනුෂ්‍යෙක් දුසිල් හාමුදුරු කෙනෙක්ගේ පිරිතක් අහලා හාමුදුරු යනකන් ඉඳලා වැන්නා. ඒ අමනුෂ්‍ය ආවේශකින් බැන්න එක. ඉතින් ඔච්චර දන්නවනම් ඒ ඉන්න වෙලාව සද්ද නැතුව හිටියේ මොකද? උඩ බෙරෙද්ද කියලා ඒ පාලක් ගහන්න තිබුණානේ. මං කොහොම ළඟ වෙන්නද? අර ඇඳලා හිටපු සිවුර ගැල් 7ක් බරයි. ඒ අමනුෂ්‍යයට වැටෙන්නේ නැහැටි. ඒ බුද්ධ චීවරයක් නේ ඇඳලා හිටියේ. ඒ චීවරේ ගැල් 7ක් බරයි. ඒක උස්සා ඉන්න පුළුවන් කෙනෙක් ළඟ මං කොහොම කිට්ටු වෙන්නද? අන්න අමනුෂ්‍ය දේව පිළිතුර. ඒ නිසා තමයි දුසිල්ුණත් සිවුරක් ඇඳලා ඉන්න කෙනාට යම් කිසි විශේෂ බලයක් තියෙනවා. අමනුෂ්‍යයන්ගේ පවා නැඹුරු වීමක් ගරුත්වයක් තියෙනවා. සීලවන්ත නම් ගුණවන්ත නම් කොච්චර බලවත්ද? අන්න ඒක තරම දකින්න ඕනේ. ඉතින් ඒ වගේ හරියට මේ සම්මතවල පිළිහිట్లా පිළිත් කරනවා නම් කාටවත් යහපතයි.